තෙරුවන් සරණයි දෙනාටම සුපුරුදු ආකාරයෙන් අදත් අපි අපේ කමඨහන් සාකච්ඡාවට මේ එකතු වෙ සිටින්නේ. විවහාර වර්ෂයේ අද 2022 වර්ෂයේ ජූනි මාසයේ 27 වෙනිදා සඳුදා දිනයක්. වෙනදා සේම අපේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් මේ සදහම් හමුවට එකතු වෙ සිටින්නේ. අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස අදත් ඒ ආකාරයෙන්ම මේ සදහම් හමුවට සාකච්ඡාවට සම්බන්ධ වී සිටිනවා. සියලු දෙනාම අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. අපි සතියේ දින දෙකක් අපේ මේ දහම් හමුව පවත්වගෙන යනවා. සඳුදා සහ සිකුරාදා කියන දින දෙකේ. මේ දෙකේ අපි මාරුවෙන් මාරුවට මේ සමාධි ශික්ෂාවට අදාළ වන ආකාරයට අපි කමඨහන් සාකච්ඡාවත් සීල සමාධි ශික්ෂා දෙකට අදාළ වෙන පරිදි කමඨහන් සාකච්ඡාවත් ඒ වගේම ප්‍රඥා ශික්ෂාවට අදාළ වෙන ආකාරයට සූත්‍ර ධර්ම සාකච්ඡාවත් අපි කරගෙන යනු ලබනවා. ඉතින් මේ හමු දෙකේම මූලික පරමාර්ථය භාවනාව, සීල භාවනා, සමාධි භාවනා, පඤ්ඤා භාවනා කියන මේ කුසලතා අංශ තුන වර්ධනය කර ගැනීමයි මේ හමුවේ අපේ ඉලක්කය, බලාපොරොත්තුව. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩිම තුලින් අපි කරන්නේ අපේ පරමාර්ථය සාධනය කර ගැනීම. අපේ මේ ප්‍රතිපදාවේ පරමාර්ථය වන්නේ දුක්ඛ නිරෝධය, එවත් නිබ්බාන. එය අප මේ ජීවිතයේදීම සාක්ෂාත් කළ යුතු දෙයක්. ditta ධම්මික කාරණයක්. අප විසින් අප තුල ඇති කරගත යුතු ගුණාත්මක වෙනසක් නිවීම සැනසීම කියන්නේ. එය මේ අංශ තුනේ ඇති කරගන්නා වූ දියුණුව මගින් සිදුවන දෙයක්. ඒකයි නිවන මගට, නිවන් මගට මෙවැනි ශික්ෂා තුනක් ඇතුළත් කරලා තියෙන්නේ. සීල, සමාධි, ප්‍රඥා යනුවෙන්. එතකොට අපි මීට පෙර මේ පිළිබඳව දීර්ඝ සාකච්ඡා මාලාවක් කරගෙන ඇවිල්ලා මහා සතිපට්ඨාන දේශනාව ඔස්සේ මේ සාකච්ඡා මාලාව කිසියම් නිමාවකටපත් කිරීමක් කළා. එතෙන් සිට භාවනා සාකච්ඡා අපි කරගෙන යන්නේ මේ ත්‍රි ශික්ෂාව පදනම් කරගෙන සීල, සමාධි, ප්‍රඥා වශයෙන්. විශේෂයෙන් සීලයට සහ සමාධියට අදාළ වෙන කාරණා තමයි අපි කමඨහන් සාකච්ඡාවලදී හුඟක් කතා කරන්නේ. මේ දිනවල අපි සීල ශික්ෂාවටයි අවධානය යොමු කරලා තියෙන්නේ. සීල ශික්ෂාවත් දැන් අපි කොටස් දෙකකින්, අංශ දෙකකින් හඳුනාගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් ලෝක සම්මතයේ හැටියට සම්මුතික සත්‍ය පදනම් කරගෙන සම්මුතික ලෝකයේ තුල, නැත්නම් අපි ඒක ලෞකිකත්වයේ කියලාත් කියන්න පුළුවන්. මේ අපි ගත කරන ජීවිතයේ තුල අපි ඒ යහපත් භාවය පවත්වාගෙන යන්නට අපි යම් ආකාරවල නීති රීති සම්මුති ව්‍යවස්ථාන පනත් සිරිත් විරිත් ආචාර ධර්ම සකස් කරගෙන තිබෙනවා. ඒ ටික තමයි අපි අபிසමාචාර කියලා අපේ ධර්මයේ හඳුන්වන්නේ. සීලේ පැත්තට ගියාම. ඉතින් දැනට අපි මේ පැත්ත තමයි සාකච්ඡා කරගෙන ඉන්නේ. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කොටසට අපි තාම යොමු වෙන්නේ නැහැ. නමුත් අපි ඒවා දිගින් දිගට සාකච්ඡා කරලා තිබෙනවා. දැන් අපි සීලාවර්ජනයේදී, සීල සමාදානයේදී හුඟක්ම සාකච්ඡා කරන්නේ මේ ආභිසමාචාරික මේ ආදි බ්‍රහ්මචර්යයක ශික්ෂා කොටස තමයි. කොහොම නමුත් අපි මේ වන විට අපි සාකච්ඡා කරගෙන යන්නේ මේ සීලයේ මුල් කොටස. ඉතින් අදත් අපි තව ටිකක් ඒ පැත්තම තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ, ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කොටසට නොගෙහින්. නමුත් ඒකට සම්බන්ධ වෙනවා මේක. අபிසමාචාර කතා කරනකොට ආදි බ්‍රහ්මචර්යයට සම්බන්ධ වෙනවා. මොකද ඒත් පුද්ගලයාම තමයි මේ තැන් දෙකේදීම සම්බන්ධය තියෙන්නේ. ආභිසමාචාරික ශික්ෂා අනුගමනය කළත් ඒක අදාළ වෙන්නේ පුද්ගලයාට.
ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කතා කළත් ඒකත් අදාළ වෙන්නේ පුද්ගලයාට. ඒක නිසා මේ වෙන් කරලා බෙදලා කොටස් දෙකකින් ඉදිරිපත් කළාට මේ කොටස් දෙකේදීම මේක අදාළ වෙන්නේ පුද්ගලයාට. ඒකයි. ඉතින් අපි අර ධර්මයේ හිම කොටස් කරලා වෙන් කරලා තියෙන නිසා අපි මේ විදිහට මේක සාකච්ඡා කරනවා. එහෙමයි. ඉතින් දැන් භාවනාව පිළිබඳවත් අපේ කල්යාණ මිත්‍රයන් සැලකිය යුතු මට්ටමක අවබෝධයක ඉන්නවා. ඒ වගේම භාවනා කමටහන් දැන් තේරිලා තියෙන අවබෝධ කරගෙන තියෙන්නේ. දැන් භාවනාව අපි කරගෙන යනවා. අපි ඒක මට්ටමින් කියලා හිතාගමු. මේ විදිහට අපි තවමත් මේ කුසලතා වර්ධනය කරගෙන යනවා. කොහොමුණත් අපිට මේ ප්‍රතිඵලයක් තියෙන්න ඕන මේ ජීවිතේදීම ප්‍රතිඵල භුක්ති විඳිය යුතුයි. දැන් ලෞකික අංශයේ ගත්තොත් එහෙම හැමෝම මේ වන විටත් ප්‍රතිඵල භුක්ති විඳිනවා. ලෞකික වැඩවල ප්‍රතිඵල. නිදර්ශනයක් ගත්තොත් අපි ගහක් හිටවල ගස් හිටවල දැන් අපි ඒ ගස් වල ගෙඩි අනුභව කරන මට්ටමට අපි ඇවිල්ලා තියෙනවා. ඔබේ ජීවිතෙත් එහෙම ඇති. මගේ ජීවිතේ නම් මම හිටවපු ගස් වල ගෙඩි දැන් මම භුක්ති විඳිනවා. එතකොට තවත් ලෞකික වැඩ කටයුතු කරපු දේවල් ප්‍රතිඵල දැන් භුක්ති විඳින්මින් ඉන්නවනේ. දරුමල්ල සකස් කරලා ඒගොල්ලන්ගේ කටයුතු ගෙවල් දොරවල් හදලා ඒවා පරිහරණය කරනවා. අධ්‍යාපනය ආදී දේවල් කරලා ඒවයින් අපි රැකී ආරක්ෂා ලබාගෙන වැටුප්පර ප්‍රසාද ලබනවා. මේ විදිහට කතා කරගෙන ගියොත් ලෞකික අංශයේ කරන ලද කටයුතු වලින් අපි ප්‍රතිඵල දැනටමත් භුක්ති විඳින්මින් සිටිනවා. ඒ විදිහටම අධ්‍යාත්මික අංශයේ ප්‍රතිඵල අපි භුක්ති විඳින්න ඕනනේ මේ ජීවිතේදී. ඒක නිසා අපි ඒ පැත්තේ ප්‍රතිඵල භුක්ති විඳින්නන් බවට පත්විය යුතුයි. දැනටමත් යම් ප්‍රමාණ වලින් මේ ඇත්තෝ ඒ ප්‍රතිඵල භුක්ති විඳිනවා වෙන්න පුළුවන්. මමත් ඒ ප්‍රතිඵල භුක්ති විඳින කෙනෙක්. යම් ප්‍රමාණ වලින්. එතකොට අපි හැමෝම අධ්‍යාත්මික පැත්තේ අපි කරන කියන දේවල් වල ඒ ඇති කරගන්න ගුණාත්මක වෙනසේ ප්‍රතිඵල භුක්ති විඳින අය වෙන්න ඕන. සීල සමාධි ප්‍රඥානේ අපි අධ්‍යාත්මික පැත්තේ අපි වගා කරන දේ. එතකොට ඒ වගාවේ ප්‍රතිඵල, ඒ ගුණ වගාව කියලා අපි කිව්වම ඒකට. ඒ ගුණ වගාවේ ප්‍රතිඵල අපි දැනට භුක්ති විඳින්නන් විය යුතුයි. ඒවා අපිට නැත්තේ නෑ. යම් ප්‍රමාණ වලින් තියෙනවා. ඉතින් ඒ ගුණ වගාව අපි කොටස් තුනකට බෙදා ගන්නවා සීල සමාධි ප්‍රඥා වශයෙන්. අපි මුලින් අවධානය යොමු කරන්නේ අදත් අපි සීල ශික්ෂාවට අවධානය යොමු කරලා විශේෂයෙන් පුද්ගලයාගේ පෞද්ගලික පෞරුෂයට ඍජුවම සම්බන්ධ වෙන ශික්ෂා පද්ධතිය තමයි අපි ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියලා කියන්නේ. ඒ ටික තමයි අපි සමාදන් වෙලා රකින ශික්ෂා. ආභි සමාචාරික ශික්ෂා සමාදන් නොවි රකින ශික්ෂා. සමාදන් වෙලා රකින කොටසයි සමාදන් නොවි රකින කොටසයි කියලා දෙකක් තියෙනවා. අපි මේ දිනවල සමාදන් නොවි රකින්න කොටස ගැන තමයි සාකච්ඡාව යන්නේ. ආභි සමාචාරික ශික්ෂා. මේ වෙලාවේ අපි පළමුවෙන් සමාදන් වෙලා රකින්න ශික්ෂා නැවත මතක් කරගෙන ඒ ටික තහවුරු කරගෙන අපි සාකච්ඡාවට යමු. එතකොට සමාදන් වෙලා රකින්න ශික්ෂාවලට ශික්ෂා පද තියෙනවා. එවැනි ශික්ෂා පද අපි දැන් 16ක් සූත්‍ර පිටකයෙන් අපි එලි කරගෙන තියෙනවා, හඳුනාගෙන තියෙනවා. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාවට අදාළ වන පරිදි. එතකොට ඒ ශික්ෂා අපි දැනටමත් සමාදන් වෙලා ඉන්නේ. මුල් ශික්ෂා 9 නිත්‍ය ශීලයටයි අපි ගණන් ගන්න. ඒ වගේම මේ 9 අපි හඳුන්වනවා විශ්ව ආචාර ධර්ම කියලා. විශ්ව ආචාර ධර්ම කිව්වම එකෙන් අදහස් වෙන්නේ මේ විශ්වයේ කොතනටත් ඒක අදාළයි. කොතෙන්ටත් අදාළයි. කවදටත් කොතෙන්ටත් කාටත් ඒක අදාළයි කියන එකයි විශ්ව මට්ටමින් කියලා කියන්නේ. ඉතින් වෙන්නේ ශික්ෂාපද 16ක් අපි බුද්ධ දේශනාව අනුව අපි හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒ ශික්ෂාපද ටික තමයි අපි දැන් සමාදන් වෙලා රකින්නේ. ඊළඟට තවත් මේ විශ්වාචාර ධර්ම කියන කොටස වෙන් කරයින් පස්සේ ඊළඟට අපිට තියෙන නෙක්ඛම්ම ශික්ෂා කියලා කොටසක් පංචකාමයට අදාළව කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් බැහැර වීමට අදාළ ශික්ෂාපද
5ක් තියෙනවා. ඒ පහත් එක්ක 14ක් වෙනවා. ඊළඟට වටිනාකම් පරිහරණය කිරීමට අදාළ ශික්ෂාපදය ජාත රූප රජත පටිඝානා වේරමණී කියලා. ඒකත් එක තමයි ශික්ෂාපද 15 වෙන්නේ. 15ම ආවරණය වෙන ශික්ෂාපදයක් හැටියට තමයි 16 වෙන්න අපි හඳුනාගෙන තියෙන්නේ මෙත්තා විහෙරණ කියලා. මෛත්‍රී විහෙරණය. ඔය විදිහයි ඔය ශික්ෂාපද 16 මම එකින් එක පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ ඉදිරියේදී කොහොමදත් ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා පැත්ත සාකච්ඡා කරනකොට අපි ඒවා ගැන තවත් පුළුල් විදියට කතා කරන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ අපි ඔය ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා ටික නැවත සිහිපත් කරගමු. සමාදන් වෙලා නැති ඇත්තන්ට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ශික්ෂාපද 16 සමාදන් වෙලා ආරක්ෂා කරමු, රකිමු. ඒක මේ සමාජය තුළ උසස් පෞරුෂයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් බවට අපි පරිවර්තනය වෙනවා එක් පැත්තකින්. අනිත් පැත්තෙන් අපි මේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට අවශ්‍ය කරන ශික්ෂණය, ආධ්‍යාත්මික ශික්ෂණය පවත්වාගෙන යන, පුරුදු පුහුණු වෙන පවත්වාගෙන යන පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙනවා මේ සීල ශික්ෂාව මගින්. හොඳයි, අපි එහෙමනම් වෙනදා වගේම මාත් සමග එකට සීල ආවර්ජනය කරන්න, සීල් සමාදන් වෙලා ඉන්න ඇත්තෝ. නැති ඇත්තෝ සීල සමාදානය කරන්න. ඒ කියන්නේ අද සිට මේ ආචාර ධර්ම පද්ධතිය මම මගේ උපරිම ශක්තියෙන් අවංකව ආරක්ෂා කරනවා. ඒ ආචාර ධර්ම පද්ධතිය තුල කටයුතු කරනවා කියන ඒ දැඩි අදිෂ්ඨානයයි සීල අදිෂ්ඨානය කියලා කියන්නේ. හොඳයි, එහෙමනම් අපි සීල ආවර්ජනයත් සීල අදිෂ්ඨානයත් ඇති කරගමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනය. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි, တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීල ආවර්ජනය, සීල සමාදානය. පළමුවෙන් විශ්ව ආචාර ධර්ම. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මිච්ඡ
මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නික්කම්ම ශික්ෂා අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මෙත්තා විහරණං සමාදියාමි. සාදු සාදු සාදු. මේ අපි සිහි කරගත්තේ මතක් කරගත්තේ සමාදන් වුණේ පුද්ගල පෞරුෂයට ඍජුව සම්බන්ධතාවයක් පෙන්නන අපි සමාදන් වෙලා රකින ශික්ෂාපද කොටස. ඉතින් ඒක සීල ශික්ෂාවේ අපි හඳුන්වන්නේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කියලා. බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ උතුම් හැසිරීම. ඒකේ තියෙන ආදි මජ්ජ පරියෝසాన කියලා අංශ තුනක් මුල මැද අග කියලා. ඉතින් ආදිම කොටස මුල්ම කොටස සමාරම්භක කොටස හැටියටයි ඔය ටික සලකන්නේ. හොඳයි අපි උතනින් අනතුරු අපි යනවා කමඨහන් සාකච්ඡාවලට. අපි දැන් මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාවට අදාළ කමඨහන් තමයි මේ සාකච්ඡා කරගෙන යන්නේ. දැන් අපි සීල ශික්ෂාවට අදාළ කමඨහන් අපි මේ සාකච්ඡා කරගෙන යන්නේ. එතකොට ඒකේ ආදි බ්‍රහ්මචර්ය ආභි සමාචාරික කියන කොටස් දෙකෙන් දැනට අපි ආභි සමාචාරික ශික්ෂා තමයි අවධානයට අරන් තියෙන්නේ. පහුගිය අවස්ථා දෙකේදීමත් අපි මේ කොටස තමයි කතා කළේ. ඉතින් අපි ආර්ථික දේශපාලනික වගේ මාතෘකා වලින් අපි මේකට ප්‍රවේශ වෙලා කතා කරා. කොහොමද මේ ලෞකික කටයුතු වලදී ලෞකිකත්වයේ පැත්තේදී අපි මේ අபிසමාචාර කොයි ආකාරයෙන් දේව අදාළ වෙන්නේ, කොහොමද වැදගත් වෙන්නේ, කොහොමද අපි සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ කියලා. අදත් අපි ටිකක් මේ පැත්තටම තමයි අවධානය යොමු කරන්නේ. අපි මේ සමාජ සම්බන්ධතා අංශය සහ පරිසරාංශය කියන අංශ දෙකට අදාළ වෙන පරිදි අංශ දෙක තුලින් ගිහිල්ලා අපි අபிසමාචාර ගැන ටිකක් කතා කරන්නයි අද බලාපොරොත්තු වෙන්නේ. මේ සමාජ සම්බන්ධතා අංශය කියන කාරණේ නැත්නම් අපි ඔකට ඊටත් වැඩි ටිකක් පැහැදිලි වචනයක් කියමු පුද්ගල සම්බන්ධතා කියලා. එතකොට පුද්ගල සම්බන්ධතා කියන එක අපේ ජීවිතේ අත්‍යවශ්‍ය කාරණයක්. තනි පුද්ගලයන් හැටියට ගත කරන්න පුළුවන් කමක් නැහැ. ඒක ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක්. මුළු ජීවිත කාලයම යම් කෙනෙකුට තවත් කිසිදු මිනිසෙක්ගේ සම්බන්ධතාවයකින් තොරව ජීවත් වීම ප්‍රායෝගිකව කරන්න බෑ. ඉතින් නමුත් සමහර වෙලාවට මේ සඳහා උත්සාහ කරලා තියෙනවා. ඇතැම් විට මේ ආගමික සම්ප්‍රදායන් වල මානව සම්බන්ධතා කපා හැරලා තවත් මිනිස්යන් එක්ක පවත්වන සම්බන්ධතා පුළුවන් තරම් අඩු කරලා තියෙනවා, අවම කරලා තියෙනවා විවිධ ක්‍රම වලින්. ඒකට හේතුව හුඟක්ම මේ ගැටලු පැන නගින්න පුද්ගල සම්බන්ධතා හරහායි. පුද්ගලයන් සමග සම්බන්ධ වීමෙන් අපිට එක් පැත්තකින් පුද්ගල සම්බන්ධතා නැතුව බෑ. ඒ නිසා අපි පුද්ගල සම්බන්ධතා ඇති කරගන්නවා අපේ වමනාවට.
ඊට පස්සේ අපි කරදරයට දුකටපත් වෙන්නේ මේ පුද්ගල සම්බන්ධතා හරහාමයි. ඒක නිසා මේක අඩු කරගන්න බලලා තියෙනවා. දැන් බුදුදහම සාමාන්‍යයෙන් මැදමාවතේ යන්නේ මජ්ක්‍ධිමා පටිපදා කියලා. ඒ අන්ත දෙකෙන් බැහැර වෙලා යන්නේ. ඒතර පුද්ගල සම්බන්ධතාවල අන්ත දෙක මොකක්ද? එක අන්තයක් තමයි ඔය පුද්ගල සම්බන්ධතා සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඉන්න දරන පැත්ත. ඒ අන්ත. ඒක අත්කිලමතානුയോഗයට වැටෙනවා. ජීවිතය ඊටාම දුෂ්කර වෙනවා. එහෙම අනුගමනය කිරීම අපිට පේන්න තියෙනවා. ඔය ධර්ම සාහිත්‍යයේ එහෙම කියවනකොට බෝසතාණන් වහන්සේත් එවැනි දේවල් අනුගමනය කර බවට උන්වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙනවා බෝධිසත්ව කාලේ. උන්වහන්සේ ඔය මිනිස්සෙක් පේන මානයකටවත් එන්නේ නැතුව ඉඳලා තියෙනවා. යම් මිනිස්සෙක් දැක්කොත් අර සාමාන්‍ය මිනිස්සුયો දැක්කම සතුන් දුවලා ගිහිල්ලා හැංගෙන්නේ. අන්නේ ප්‍රතිපත්ති අනුගමනය කරලා තියෙනවා කාලයක්. මිනිස්සුયો ගැවසෙන්නේ නැති වනාන්තර වගේ තැනකට ගිහිල්ලා ජීවත් වෙලා ඉඳලා තියෙනවා. දර ටිකක් කඩා ගන්න ඖෂධයක් හොයාගන්න හරි මිනිස්සෙක් වනාන්තරයට ආවොත් ඒ මිනිස්සයාට නොපෙනෙන තැනකට යනවා මේ පුද්ගලයා. මිනිස්සෙක් පේන්නවත් ඉන්නේ නැහැ. ඇතැම් සූත්‍රවලත් අපිට ඒ වගේ මේ තොරතුරු සඳහන් වෙලා තියෙනවා. එවැනි ප්‍රතිපත්ති වල හිටියා කියලා. ඇතැම් තාපසවරු එහෙම මිනිස්සු වාසයෙන් ඈතට ගිහිල්ලා එහෙම හිටියා කියලා. නමුත් ඒකෙන් 100% දුරස් වෙලා ඉන්න බෑ. ඒ දරන උත්සාහය අන්තගාමී වැඩක්. අනිත් පැත්තෙන් අනිත් අන්තය පෙන්වලා දීලා තියෙනවා. මනුෂ්‍ය සම්බන්ධතා මේ බහුල කරගෙන ජීවත් වීම. විවිධාකාරයෙන් සම්බන්ධතා හදා ගන්නවා. ආවාහ විවාහ සම්බන්ධතා, ඥාති සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා, වෘත්තීය සම්බන්ධතා, ඔහොම කියලා විශාල ප්‍රමාණයක් මනුෂ්‍ය සම්බන්ධතා පවත්වා ගැනීම. ඒකේ ප්‍රමාණයක් ගුණයක් සලකන්නේ නැතුව සම්බන්ධතා හදාගන්න. ඒකත් තව ගැටලුවක්. ඒකත් දුකට හේතු වෙන කාරණයක්මයි. ඒවා අදහම් කරන තැන්වල අන්ත දෙකම එහෙම දක්වලා තියෙනවා. එතකොට දැන් ඔය අන්ත දෙකෙන් මිදිලා බුදුදහම යෝජනා කරන්නේ මොකද්ද? පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේදී. ඒකෙදී අර ගුණාත්මක භාවයෙන් ඉහළ පුද්ගල සම්බන්ධතා, ප්‍රමාණාත්මක භාවයෙන් අවම සම්බන්ධතා. මේක හොඳට තේරුම් ගන්න ඕන කාරණයක්. අපි අද අවධානය යොමු කරන්නේ මේ පුද්ගල සම්බන්ධතා පැත්තට. අපි ඕක සමාජීය අංශය කියලා කියන්න පුළුවන්. එතකොට ඕකේ මැද හොයා ගන්න ඕන අපි. මේ මධ්‍ය කියලා කියන්නේ මජ්ක්‍ධිමා කියන වචනයෙන් අදහස් කරන්නේ දුක ලෞකික පැත්තෙන් ගත්තොත් දුක අඩුම වෙච්ච තැන, අවම වෙච්ච තැන. ආධ්‍යාත්මික පැත්තෙන් ගත්තම සම්පූර්ණ නිකලෙස් නිදුක් තැන තමයි මේ මැද කියලා කියන්නේ අපි. මජ්ක්‍ධිමා කියන තැනදී උබෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තථාගතෝ ධම්මං දේශේති. මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අபிසම්බුද්ධා. ඔහොමනේ ඔය දේශනාවේ තියෙන්නේ. උබෝ අන්තේ අනුපගම්ම. මේ අන්ත කියන එකෙන් අදහස් කරන්නේ මේ කෙලවර කියන අර්ථය නෙමෙයි, දුක් ඇති කරන අන්තය, කෙලෙසුණු අන්තය. ඒකයි. දැන් කාමසුකල්ලිකානුയോഗය හුඟක් වෙලාවට කෙලෙසිලා තියෙනවා. අත්තකිලමතානුയോഗය හුඟක් වෙලාවට පීඩාකාරී. එතකොට මේ පීඩාකාරී සහ කෙලෙසුණු අන්ත දෙකෙන් බැහැර වෙලා පීඩාකාරී බව අවම වුණු කෙලෙස් දුරු වුණු තැන තමයි මේ මජ්ක්‍ධිමා මැද කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ පුද්ගල සම්බන්ධතා පැවැත්වීමෙහිලා අපි මැද හොයා ගන්න ඕන. නිවන් මාගේ යන ඇත්තෝ හැටි. මේ ලෝකේ පුද්ගලයෝ ඉන්නෝ විශාල ප්‍රමාණයක් අපි යවට. ඉතින් ඒගොල්ලන්ගේ ක්‍රියාකලාප අනුව, ඒගොල්ලෝ කරන කියන දේවල් අනුව, එයාගේ දැනුම, බුද්ධිය, අවබෝධය සැලකිල්ලට ගත්තම අපේ ජීවිතේ පවත්වාගෙන යන්නටත් ඒගොල්ලෝ යම් යම් ප්‍රමාණ වලින් අවශ්‍ය වෙනවා.
ඒගොල්ලන්ගේ සම්බන්ධතාවය අපිට වැදගත් වෙනවා. නමුත් මේ පුද්ගල සම්බන්ධතාවයේ කොතෙක් දුරට අපි මැදට ගෙනල්ලා තියෙනවද? දුක අඩු ඒ වගේම නිකලස් තැනට ගෙනල්ලා තියෙනවා. එහෙනම් ඔන්න ඕක තමයි අපි අද ටිකක් සැලකිල්ලට ගන්නෙ. එතෙන්ට එන එක තමයි මේ ආභිසමාචාරික ශික්ෂාවේ පුද්ගල සම්බන්ධතාව පැත්තේ ආභිසමාචාරික ශික්ෂාව ගොඩනගා ගන්නවා කියලා කියන්නේ ඒක. ඉතින් පුද්ගල සම්බන්ධතාවයේදී පළමු කොට බුදුදහම යෝජනා කරන ගුණාත්මක භාවයෙන් ඉහළ පෞරුෂ එක්ක සම්බන්ධ වෙන්න කියලා. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන සප්පුරිස සංසේවෝ ආදී ප්‍රකාශන වලින් නැත්තම් ඕවාද තුලින් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දීලා තියෙන ඒ කාරණේ. සප්පුරිස කියන්නේ උසස් පෞරුෂ කියන එකයි. පුරුෂ කියන වචනේ දෙන්නේ මේ පිරිමින්ටත් පුරුෂ කියන වචනේ යෙදෙනවා. ඉත්තීවා පුරිසෝවා කියන තැන්වල එහෙම යෙදෙනවා. නමුත් ගක්ම බුදුදහමේ පුරුෂ කියන වචනේ දෙන්නේ පෞරුෂයට. එතකොට මෙතන සත්පුරුෂ කිව්වම යහපත් පෞරුෂ ස්ත්‍රී වේවා පුරුෂ වේවා. යහපත් පෞරුෂ ගැන මේ කියන්නේ. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව සත්පුරුෂ කියන වචනයෙන් අදහස් කරන්නේ උසස් පෞරුෂ, නිවැරදි පෞරුෂ. තවත් පැහැදිලිව කිව්වොත් සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් වැඩි පෞරුෂ. සත්පෞරුෂ, සත්පුරුෂ. එතකොට අපි පුද්ගල සම්බන්ධතා පවත්වා ගනිද්දී මෙන්න මේ සත්පුරුෂ භාවයෙන් වැඩි පුද්ගලයෝ නැත්තම් පණ්ඩිතා කියලා කියනවා. සත්පුරුෂ කියලා කියනවා. එවැනි අය සමග තමයි පුද්ගල සම්බන්ධතා පැවැත්වීම කළ යුත්තේ. ඊළඟට මේ ගුණාත්මක භාවයෙන් වැඩිනේ. ඊළඟට ප්‍රමාණාත්මක භාවයෙන් අඩු. එහෙම දෙයක් මොකද නිර්දේශ වෙන්නේ? අපි සමහර වෙලාවට ඇත්ත වශයෙන්ම උසස් නොවන පෞරුෂත් එක්කත් අපි කටයුතු කරනවා. ඒ කියන්නේ විශේෂයෙන් අපේ ලෞකික පැත්තේ අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කරගනිද්දී. උදාහරණයක් හැටියට ගියොත් අපිට අවශ්‍ය භාණ්ඩ හා සේවා සපයා ගැනීමේදී අපිට උසස් පෞරුෂය කියන එක තීන්දුව කරගන්න බෑ. මොකද අපිට අවශ්‍ය භාණ්ඩය හෝ සේවාව සපයන පුද්ගලයා පහත් පෞරුෂයක් සහිත කෙනෙක් වෙන්න පුළුවන්. එහෙත් අපි ඔහුගෙන් ගන්නවා මේ භාණ්ඩය හා සේවාව. එතෙන්දී මේ පුද්ගලයා සමග කිසියම් ආකාරයක සම්බන්ධතාවයක් පවත්වන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා ඒක අපිට නොවැළැක්විය හැකි කාරණයක්. මොකද අපිට ජීවත් වීම සඳහා භාණ්ඩ හා සේවා අවශ්‍ය වෙනවා. ඉතින් මේ භාණ්ඩ හා සේවා සපයන්නේ පුද්ගලයෝ. එතකොට ඒ පුද්ගලයා සත්පුරුෂයා වුණත් අසත්පුරුෂයා වුණත් අපිට ඔහුගේ භාණ්ඩය හෝ සේවාව අපිට ලබා ගන්න සිද්ධ වෙනවා. එතෙන්දී අපි එක්තරා විදියකට මේ සත්පුරුෂ අසත්පුරුෂ භාවයේ නොසලකා පුද්ගලයාව එක සම්බන්ධ වීමක් තියෙන පුද්ගල සම්බන්ධතාවයක් පවත්වන. අන්න එතෙන්දී තමයි අපිට මේ ප්‍රමාණය අඩු කිරීම කියන එක නිර්දේශ කරන්නේ. සත්පුරුෂයෝ ආශ්‍රය කිරීම පැත්තේදී ප්‍රමාණය අඩු කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද සත්පුරුෂයෝ කොච්චර ප්‍රමාණයක් ආශ්‍රය කරත් ඒක කෙලෙසීමට හා දුකට හේතු වෙන්නේ නැහැ. ඒක නිසා. නමුත් මේ සත්පුරුෂ නොවන පුද්ගලයෝ අපි ආශ්‍රය කරන්න වෙනවා. එවැනියත් එක්කත් අපි සම්බන්ධතා පවත්වනවා. එතකොට ප්‍රමාණාත්මකව එවැනි පිරිස අඩු කරගන්නවා. අපිට භාණ්ඩ හා සේවා සපයන පුද්ගලයා සත්පුරුෂයෙක් නම් අපිට තවත් හොඳයි. ඉතින් එහෙම හොයාගන්න පුළුවන්කම තියෙයිද අපිට? පුළුවන් නම් ඉතින් එහෙම හොඳයි. එහෙම නැතුව නෙවෙයි. එහෙම තියෙනවා. ලෞකික අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කරන එවැනි ව්‍යාපාර එවැනි කටයුතු කරන අය භාණ්ඩ හා සේවා සපයන අය. ඒගොල්ලෝ ඒව කරාට ඇත්තටම සත්පුරුෂයෝ. එහෙම අය කලාතුරකින් ඉන්නව නැතුව නෙවෙයි ඉන්නවා. නමුත් අපිට ඒක හොයාගන්නවා කියන එක එක්තරා ඒ කියන්නේ දෙකම තියෙන. සත්පුරුෂ ගුණය තියෙන භාණ්ඩ හා සේවා සපයන පුද්ගලයෙක්. ඒක තරම දුෂ්කර කාර්යයක්. ඒක හොයාගන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් මොකද කරන්නේ? සත්පුරුෂයෝ නොවුනත්
උසස් පෞරුෂය ඇති අය නොවුනත් ඒ භාණ්ඩය හා ඒ සේවාව අපිට ඔහු තුලින් ඔහුගේ සහායෙන් ඔහුගේ ආශ්‍රය නිශ්චය කිරීම හරහා අපිට ලබා ගන්න වෙනවා. නිදර්ශනයක් හැටියට කිව්වොත් අපි පාරිභෝගික ද්‍රව්‍ය ගේන වෙළඳසැලේ වෙළඳ කළමනාකරුවා හෝ වෙළඳ සහායක හෝ වෙළඳසැලේ අධිපතියා හෝ කවුරු හරි ඒ පිරිස සත්පුරුෂයෝ නොවෙන්න පුළුවන්. නමුත් අපිට වෙළඳසැලෙන් අපි ගන්න පාරිභෝගික ද්‍රව්‍ය ටික අපිට ගන්න සිද්ධ වෙනවා. අපිට තියෙන ආසන්න වෙළඳසැල. ඒක නිසා. ඉතින් ඔය වගේ ඒක නිසා අපි මෙතෙන්දි යෝජනා කරන බුදුදහම පුද්ගල සම්බන්ධතාවවලදී අසත් පෞරුෂ අසුරු කරන්න සිද්ධ වෙනවා නම් ඒකේ ප්‍රමාණය අඩු කරගන්න. එතකොට ඒකෙන් ඇති කරන බලපෑම අඩු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඔය අන්ත දෙකෙන් බැහැර වෙලා තමයි අපි පුද්ගල සම්බන්ධතා නැත්නම් සමාජ සම්බන්ධතා අපි පවත්වන්නේ. ඒකාන්තයක් තමයි කිසිදු සම්බන්ධයක් නොපවත්වා කටයුතු කිරීම. ඒක ප්‍රායෝගික නැහැ. ඒක හුඟක් අනුගමනය කරලා තියෙන ශ්‍රමණ සම්පදායය. ඒක කොච්චර දැඩි කරාද කිව්වොත් සමහර අය මෞන වෘතේ සමාදන් වුණා. දැන් මේ පුද්ගල සම්බන්ධතා හැදෙන එක පැත්තක්නේ කතා බහ කිරීම. ඒක නිසා මුළු ජීවිත කාලයේම ගොළුෙක් වාගේ ඉන්නවා. කතා කිරීමේ හැකියාව තියෙනවා. නමුත් වචන පිට කරන්නේ කිසිම අදහසක් ඉදිරිපත් කරන්නේ කවදාවත්. ඒක ඇත්තටම ඉතින් අත්කිලමතාන් යෝග පැත්තට වැටෙන. තමන්ව වෙහෙසටපත් කරනවා. තමා සමග ජීවත් වෙන අනිකාත් වෙහෙසටපත් කරනවා. මොකද තනියම ජීවත් වෙන්න හැකියාවක් නැති නිසා. ඒ නිසා බුදුදහමේ මේ වගේ අන්ත බැහැර කළා තියෙනවා. අනිත් එක තව මිනිස්සෙකුට නොගැටෙන විදිහට එවැනි පරිසරයක් නිර්මාණය කරන්න ගියොත් මිනිස්සෙකුට තව මිනිස්සෙක් හමු නොවන ආකාරයට ඒකත් මහ විශාල කරදරයක්. එහෙම කරන්නත් බෑ මොකද සමාජයක ඉන්න මිනිස්සු එකිනෙකා මුණ ගැහිමේ අවශ්‍යතාවයක් තියෙනවා. අවශ්‍යතාවයක් නැතත් මිනිස්සු හමු වෙනවා මුණ ගැහෙන. ඒක නිසා ඒක කරන්න බැරි දෙයක් ඒක. මුණ ගැසෙන්නේ නැති වෙන විදිහට ජීවත් වීමට පරිසරයක් සකස් කර ගන්නවා කියන එක කරන්න බැරි දෙයක්. ඒක නිසා බුදුදහම ඔය කරන්න බැරි අන්තවලට යන්නේ නැහැ. බුදුදහම නිතරම මැද මාවතේ මධ්‍යමා ප්‍රතිපදාවේ තමයි යන්නේ. එතකොට අපිත් අපේ ජීවිතේ මේ පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේදී නැත්නම් අපි ඒකට සමාජ සම්බන්ධතා කියලාත් කියනවා. පැවැත්වීමේදී ඔන්න ඔය මැද අල්ලගෙන තියෙනවා. ඒක පැත්තකින් ආශ්‍රයයට අපි තෝරාගන්නේ සත්පෞරුෂ, සස්පෞරුෂ, සත්පුරුෂ අරිය කියන වචන, පණ්ඩිත සත්පුරුෂ අරිය කියන වචන, ඒ වගේම කල්යාණ මිත්ත, ওই වගේ වචන පාවිච්චි වෙලා තියෙනවා මේ උසස් පෞරුෂ හඳුන්වන්න. එතකොට අපි ඇසුරට ආශ්‍රයයට එවැනි පෞරුෂ තමයි තෝරාගත්තේ. මේකයි. එතකොට අපි අර ආභිසමාචාරික ශික්ෂා පැත්ත ඊට අදාළ ආචාර ධර්මීය අංශය, ඒ අංශයේ ගැටලු පැන නැගෙන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් කතා බහ වුණත් සීමා කරගන්න පුළුවන් නම් කතා බහ නොකර ඉන්නේ නැහැ. නමුත් මේ කතා බහ තුළින් හරියට ප්‍රශ්න ගැටලු පැන නගින. ඒක නිසා මේ තෝෂ්ණිම් භාවය, නිහඬ බව මේ වයිද හුඟක් උපකාරී වෙනවා. මේ නිශ්ශබ්දතාවය අත්‍යවශ්‍ය දෙයකට විතරක් කතා කිරීම. අනවශ්‍ය දේවල් කතා කරන සම්පප්පලාප වේරමණී කියලා ඒක සීලයට ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාවටත් ඒක සම්බන්ධතාවයක් පෙන්වනවා. ඒකයි. ඉතින් මොන ඔය විදිහට පුද්ගල සම්බන්ධතා, සමාජ සම්බන්ධතා අංශය බොහොම වැදගත්, බොහොම වටිනවා. අත්‍යවශ්‍යයි. නමුත් ඒකෙන් දුක ඇති කරනවා. අපි අපේ ජීවිතේට අවශ්‍ය නිසා අපි මිනිස්සු එක්ක යම් සම්බන්ධතා ඇති කරගෙන තියෙනවා. දැන් ආවාහ විවාහය ගත්තොත්
ජීවිතේ පවත්වාගෙන යන්න, ජීවිත අවශ්‍යතා ඉෂ්ට කරගන්න තවත් කෙනෙක්ගේ සහාය ලබා ගැනීමක් එතන කරන්නේ. නමුත් ඒ ලබා ගැනීමේදී අපි ආවහ කරගන්න පුද්ගලයා, විවාහ වෙන පුද්ගලයා සත්පුරුෂයෙක් වුණොත් හුඟක්ම හොඳයි. නමුත් එවැනි පුද්ගලයෙක් අසත්පුරුෂයෙක් වුණොත් එතන ඉඳලා විශාල දුක්ඛ දෝමනස්ස ගණනාවකට සම්බන්ධ වෙනවා. ඒ විවාහ සම්බන්ධයේ තියෙනකම්. ඒ වගේ. ඉතින් ඒක නිසා බුදුදහම සමහර තැන්වලදී මේ ආවාහ විවාහ වීමත් නොකර ඉන්න යෝජනා කරලා තියෙනවා. නොකර ඉන්න දැන් අබ්‍රහ්මචර්යා වේරමණී කියන ශික්ෂාපද ගත්තම සාමාන්‍ය බුදුදහමේ ආවාහ විවාහ නොවේ සිටීම කියලා එහෙම ශික්ෂාපදයක් නැහැ. නමුත් ආවාහ විවාහය ඇතුලේ ඇති කරන කිසියම් ස්පර්ශකාමයේ විදීම අබ්‍රහ්මචර්යාව කියලා කියන්නේ ඒක. එතකොට ඒකෙන් වැළකී සිටීමක් යෝජනා කරලා තියෙනවා. ඊළඟට මේ පබ්බජ්ජාවත් හඳුන්වා දීලා තියෙන්නේ මේ හාර ප්‍රතිපදාව ඇතුළතනේ. පැවිද්ද කියලා දෙයක්. මේ පබ්බජ්ජාවෙත් අපිට පේනවා උගාක්ම පුද්ගල සම්බන්ධතා අවම කිරීමක් පබ්බජ්ජාවේ තියෙන. පැවිද්දේ තියෙන. පැවිදි වෙනකොට අම්මා තාත්තා මූලික සම්බන්ධතා තියෙන්නේ අම්මා තාත්තා එක්කනේ. ඒගොල්ලත් එක්ක තියෙන සම්බන්ධය සම්මුතික වශයෙන්ම අතහැරලා දානවා. ඊට පස්සේ අම්මා තාත්තට කිසිසේත්ම පැවිද්දගෙන් යමක් බලාපොරොත්තු වෙන්න බෑ. තමන්ගේ පුතා හෝ දුව වෙන්න පුළුවන් මේ පැවිදි වෙලා ඉන්නේ. නමුත් පැවිද්දට එනකොට ඒකයි ස්වභාවය. ඥාති පරිවට්ටම් පහය කියලා ඒක සඳහන් වෙලා තියෙන එකයි. එවැනි සම්බන්ධතා ඇති වෙන සාධක පවා කපා හැරලා තියෙනවා ඒකෙදි. ඒකක් තමයි කුල සාධකයේ වගේ දේවල්. ඒවයින් ඔක්කොම අයින් කරලා තියෙන පබ්බජ්ජාව. එතකොට එවැනි සාධකයක් කරා තවත් පුද්ගලයන් එක්ක සම්බන්ධතාව පැවැත්වීමේ අවශ්‍යතාවයක් වෙන්නේ. ඊළඟට මේ පුද්ගලයන් අතර තියෙනවා ඔය භෝග නැත්තම් ධනය සම්බන්ධ කිසියම් ආකාරයේ සම්බන්ධතා. ඒවත් පබ්බජ්ජාවේදී අයින් කරගන්න. පුද්ගලයන් අතර තියෙනවනේ දැන් ව්‍යාපාරික වශයෙන් ආයෝජනය කරලා දෙන්නෙක් තුන් දෙනෙක් පිරිසක් එකතු වෙලා එහෙම ව්‍යාපාරික කටයුතු කරනවා. එතකොට ඒවා අතහැරලා දානවා පබ්බජ්ජාවේදී. මොකද අර ඒක හරහත් ආපහු පුද්ගල සම්බන්ධතා ගොඩ නැගෙනවා. විවාහයේ සම්බන්ධයෙන් එහෙම ගොඩ නැගෙනවා. ව්‍යාපාර කටයුතු නැත්නම් ආර්ථික කටයුතු වලින් ඒව පුද්ගල සම්බන්ධතා ගොඩ නැගෙනවා. කොහොම තියෙනවා. ඒක නිසා ඒව අතහැර දැමීමක් පබ්බජ්ජාවේ තියෙනවා. පබ්බජ්ජා කියන වචනේත් ඇත්තටම එක තැනක යෙදিলা තියෙනවා මේ සමාජයෙන් පළවා හැරී කියන අර්ථය දෙන්නේ. පබ්බජ්ජා කියන වචනේ යෙදিলা තියෙනවා. එතකොට ඒ අනුව කල්පනා කරලා බැලුවොත් පැවිද්ද සමාජයෙන් දුරස් සමාජ සම්බන්ධතාවලින් විශාල ප්‍රමාණයකින් ඈත්වීමක් තියෙනවා. ඒකයි. ඊළඟට පබ්බජ්ජාවේ අර මං කියපු කලින් ලක්ෂණෙත් තියෙනවා. මොකද්ද? ගුණාත්මක සමාජ සම්බන්ධතා පවත්වාගෙන යෑම. ගුණාත්මක සමාජ සම්බන්ධතා කිව්වම හුඟක්ම අනිත් පුද්ගලයාත් එක්ක සම්බන්ධ වෙන්නේ ආධ්‍යාත්මික පැත්තෙන් බැලුවම කරුණා මෛත්‍රී පූර්වකවයි සම්බන්ධ වෙන්නේ. රාග දේශ පැත්තෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් ওই දෙපැත්තෙන්ම පුද්ගල සම්බන්ධ වෙනෝනේ. මෛත්‍රී කරුණා පැත්තෙන් පුද්ගල සම්බන්ධතා පවත්වන්නත් පුළුවන්. කෙලෙස් පැත්තෙන් රාග, ද්වේෂ ආදී පැති කඩවලිනුත් එවැනි පදනම් වලිනුත් පුද්ගල සම්බන්ධතා පවත්වන්න පුළුවන්. පබ්බජ්ජාවේදී නිතරම ඔය පැවිද්දන්ගේ යුතුයකම් කියන තැනදී පවා මෙත්තා සාගතේන කාය කම්මේන, මෙත්තා සාගතේන වචී කම්මේන, මෙත්තා සාගතේන මනෝ කම්මේන කියලා ඔහොම තමයි දක්වලා තියෙන්නේ. එතකොට එතෙන්දී අර පුද්ගල සම්බන්ධතාවය ඉහළ මට්ටමින් පවත්වන්න පැවිද්ද පුරුදු වෙනවා. ඒක. එතකොට මේ පැවිද්ද කියන එක අපි ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් පැවිද්දේ තියෙන ලොකු නිවන පැත්තට ලොකු දායකත්වයක්, ලොකු සහාය වීම, ලොකු නැඹුරුතාවයක් තියෙනවා. එකක් තමයි ඔය අපි දකින ඔය පුද්ගල සම්බන්ධතාවයේ මැදමාවතට ඒමක් පැවිද්දේ තියෙනවා.
ඉතින් අන්නේ විදියට ඔය සම්බන්ධතා වලට අදාළ ඉතින් ගොඩාක් අபிසමාචාර තියෙනවා. පුද්ගල සම්බන්ධතා වලට අදාළ. දැන් උදාහරණයක් ඇටියට ගිහි සමාජයේ පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේදී තියෙන අபிසමාචාර තියෙනවා. ඒ කියන්නේ නීති රීති සම්මුති ව්‍යවස්ථාන පනත් හදාගෙන තියෙනවා. පබ්බජිතලගේ පැවිදි සමාජයේ එවැනි පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේදී ඊට අදාළ ආචාර ධර්ම කොටසක් සකස් කරගෙන තියෙනවා. ඉතින් ඒ විදිහට අපි කටයුතු කළොත් මේ සමාජ සම්බන්ධතා අංශය, සමාජීය අංශය, පුද්ගල සම්බන්ධතා අංශයෙන් ඇති කරන දුක්ඛ දෝමනස්ස අවම කරන්න පුළුවන්. අවම කරන්න පුළුවන්. ඒකයි. ඉතින් ඒක කොච්චර දුරට කරගන්න අපි ශක්තිමත්ද, අපිට ඒ හැකියාව තියෙනවද කියන කාරණේ අපි ටිකක් හිතලා බලනවා. හිතලා බලලා දැන් උනත් අපිට ඒක වෙනස් කරගන්න, සංශෝධනය කරගන්න පුළුවන්. පුද්ගල සම්බන්ධතාවල එක පැත්තකින් ප්‍රමාණය අඩු කිරීම, අනිත් පැත්තෙන් ගුණය වැඩි කිරීම. ඒ හරහා අපිට පුද්ගල සම්බන්ධතා අපේ ජීවිතේට ගැටලුවක්, ප්‍රශ්නයක් නොවන ආකාරයට පවත්වාගෙන යෑමේ හැකියාව අපිට ලැබෙනවා. ඉතින් මම ඔබට අදාළ අபிසමාචාර එකින් එක කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මම නිදර්ශන වශයෙන් යම් තැන් ඔබට පැහැදිලි කරන්නම්, මේ නිදර්ශන වශයෙන් දක්වන්නම්. ඒවා අපිට කියවා ගන්න පුළුවන්. දැන් හුඟක්ම හොඳ නිදර්ශනය තමයි සදිසා නමස්කාරය කියන එක. ඒක ඇතුළත් වෙන්නේ දීඝනිකායේ මහා වර්ගය ඇතුළත් සිංහල ඕවාද සූත්‍රය, නැත්නම් සිගාල සූත්‍රය කියලා තමයි සඳහන් වෙන්නේ. ඒකෙදී බුදුරජාණන් වහන්සේ මේ පුද්ගල සම්බන්ධතා අංශ 6කට විතර වෙන් කරලා දක්වනවා. මව්පිය දූ දරු. එතන තියෙන පුද්ගල සම්බන්ධතාවය. ස්වාමි භාර්යා ඒත් එහෙමයි. පුද්ගල සම්බන්ධතාවය. ගුරු ශිෂ්‍ය එතනක් තියෙන පුද්ගල සම්බන්ධතාවය. ඊට පස්සේ මිත්‍රයන් අතර සම්බන්ධතාවය. එහෙමත් එකක් තියෙනවා. ඊළඟට වෘත්තීය කටයුතු ගත්තම සේව්‍ය සේවක සම්බන්ධතාව තියෙනවා. ඊළඟට ආධ්‍යාත්මික පැත්ත ගත්තම ගිහි පැවිදි කියලා සම්බන්ධතාවක්. ওই 6 බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ওই 6ෙදිම අපිට ඉතින් අර මැදමාවතේ තමයි අපි ආයොත්. එක් පැත්තකින් ප්‍රමාණය අඩු කර ගැනීම, පුද්ගල ඇසුර. අනිත් පැත්තෙන් ආශ්‍රය කරන පුද්ගලයන්ගේ ගුණාත්මක භාවය වැඩි පුද්ගලයන් ආශ්‍රයයට යොමු වීම. එහෙම. එතකොට පුද්ගල සම්බන්ධතාවලින් 100% අයින් වෙලා නැහැ. නමුත් පුද්ගල සම්බන්ධතාවලින් ඇති කරන අහිතකර බලපෑම්, ඇති කරන දුක්ඛ දෝමනස්ස ගැටලු ඒවා අවම කරගෙන තියෙනවා. 100% නැති කරන්න නම් බෑ. මොකද පුද්ගලයෝ එක්ක අපි සම්බන්ධ වුණාට අපි ඕන් අප සමග සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා යම් ක්‍රියාකාරකම් කරනවා. ඒකයි. ඒකෙන් 100% මිදෙන්න අපිට පුළුවන් කමක් නැහැ. නැති නිසා තමයි මේ සමාජ සම්බන්ධතා වලට අදාළව අபிසමාචාර ටිකක් සකස් කරගෙන ඊට පස්සේ ඒ අபிසමාචාර අනුගමනය කරමින් සමාජ සම්බන්ධතා පවත්වනවා. අනිත් පැත්තෙන් ඒ සම්බන්ධතාවලම ප්‍රමාණය අඩු කරලා ගුණය වැඩි කරලා සමාජ සම්බන්ධතා පවත්වනවා. ඉතින් එතකොට මේක නිවන් මාර්ගටත් ඒ වගේම මේ ලෞකිකව අපි ගත කරන ජීවිතයටත් සෑහෙන දායකත්වයක්, උපකාරයක් ලැබෙනවා. ඉතින් සිංහලවාද සූත්‍රයේ විතරක් නෙවෙයි තවත් තැන්වල ඉතින් ඔය සමාජ සම්බන්ධතාව පිළිබඳව අපිට හමු වෙන තැන් ඕන තරම් තියෙනවා. බාලපඬිත වගේ සූත්‍ර ගත්තම ඒවයි තියෙන ඉතින් පුද්ගලයන් පිළිබඳවනේ, පුද්ගල ආශ්‍රය පිළිබඳවනේ. ඉතින් ඔන්නහම ඔය පුද්ගල සම්බන්ධතා අංශයට අදාළ වන අபிසමාචාර කොටසක් තියෙනවා. අபிසමාචාරිකා ශික්ෂා. ඉතින් ඒ ටික අපි මේ හොඳින් අවබෝධ කරගෙන තේරුම් අරගෙන අනුගමනය කිරීම තමයි සුදුසු එක ආර්ය සීලයට, කුසල සීලයට ඇතුළත්. එතකොට මේ අபிසමාචාර කිව්වම ඒවයි නරක සම්මුති සිරිත් විරිත් නීති රීති අනපනත් නෙවෙයි. නරක ඒවත් තියෙනවා. මිනිස්සු අයහපත් සම්මුති ඇති කරගන්න, වැරදි ආකාරයේ සම්මුති හදාගෙන එහෙම ක්‍රියාත්මක වෙනවා.
නමුත් අபிසමාචාර ගණයට අයිති වෙන්නේ මේවා නෙවෙයි. යහපත් ඒවා. ඉතින් ඔන්නෝම අපි මේ නිවන් මාගේ මේ කටයුතු කරද්දී විශේෂයෙන් සීලය පූර්ණේ කරද්දී අපිට ඔය ආචාර ධර්මීය අංශය පුහුණු කරද්දී ඔය අවබෝධය අපිට අවශ්‍යයි. ඉතින් ඒ අවබෝධය නැතුව සීලයක් රැකගෙන ගියාට ඇත්තටම සීලය රැකෙන්නේ නැහැ. සමහරට ඒක නිකන් වෙනත් විදිහේ හුදු චාරිත්‍රයක් විදිහට කරගෙන යන්න පසුව පෙළඹෙන්නත් පුළුවන්. ඒක නිසායි අපි වාක්ම මේවා ගැන තේරුම් කර ගැනීම අවශ්‍ය වෙන්නේ. ඊළඟට මම පොඩ්ඩක් ඔබේ අවධානය යොමු කරන්න කැමතියි මේ පරිසරාංශයට. ඊට අදාළව ගොඩාක් අபிසමාචාර තියෙනවා. මොකද ඒකත් අපේ ජීවිතේට ඍජුව සම්බන්ධයි. මොකද පරිසරය කියන එකෙන් අදහස් කරන්නේ අපේ රූපකායේ ගත්තොත් තච පරියන්තයෙන් එහාට තියෙන සියලුම දේ. තච තමයි ශරීරයේ පරියන්තේ කෙලවර වෙන්නේ. හැම සීමාව කරගෙනයි තියෙන්නේ ශරීරයේ කෙලවර. එතකොට එතනින් එහාට තියෙන සියලුම දේ අපේ බාහිරය එහෙම නැත්නම් පරිසරය කියලා ඔහොම කතා කරනවා. එතකොට ඒ අංශයට යොමු වෙලා බැලුවත් අපිට පේනවා අර සමාජීය අංශය වගේ අපිට ඇතුවත් බැරි නැතුවත් බැරි දෙයක්. ඒක නැතුවම බෑ ඉතින්. මේ මහ පොළව ගත්තොත් අපි මහ පොළවේ කොටසක් කවුරුත් සාමාන්‍යයෙන් වෙන් කරගෙන ඉන්නවා. සම්මුතික කාරණයක් ඒක. ඒ කියන්නේ ඉඩමක් කියලා අපි වෙන් කරගෙන ඉන්නවා. ඉතින් ඒකේ තමයි අපි ගේ දොර හදාගෙන අනිකුත් දේවල් අවශ්‍යතා ඉෂ්ට කර ගැනීම ඔක්කොම කරන්නේ ඔය අපි වෙන් කරගත්ත බිම් කඩේ. ඒකේ තමයි නිවස තියෙන්නේ, ව්‍යාපාරේ තියෙනවා ඒවා මොනවා හරි තියෙන්නේ. ඔය හැම එකටම බිම් කඩක් වෙන් කරගෙන තියෙනවා. ඉතින් ඒවට අදාළ ආචාර ධර්ම තියෙනවා. සිරිත් විරිත් නීති රීති සම්මුති. ඊළඟට ඔය බිම් කඩ අපි පරිහරණය කරනවා. ඔකේ පස ජලය, khනිජ ද්‍රව්‍ය ඒවා. තවත් අපි පරිසරයේ ගහ කොළ ඒවයි කිඩි පළදාව ආදී දේවල් අපි පරිහරණය කරනවා. ඊළඟට අවකාශයේ ඉඩ කියන දෙයක් තියෙනවා. හැමතිස්සෙම මේක සබාධමයෙන් ලබා දීපු දෙයක්. ඉඩ අපි පරිහරණය කරන පාවිච්චි කරනවා. ඉතින් ඒ හැම දෙයකටම අදාළව අபிසමාචාර තියෙනවා. දැන් පරිසරය භාවිතා කිරීමේදී අපිට පේන්න තියෙන අර අන්ත වලට නොගිහින්. කියන්නේ මේ පරිසරයේ තියෙන සාධක භාවිතා කිරීමෙන් 100% වැළකී සිටින්න උත්සාහ කරුවොත් ඒක එක අන්තයක්. අනිත් පැත්තෙන් ඒවයි කිසිම අபிසමාචාරයක්, නීතියක්, රීතියක්, සම්මුතියක්, ව්‍යවස්ථාවක් අනපනතක් තියෙනවා නම් ඒකට එකඟ නොවි කටයුතු කිරීම තවත් අන්තයක්. ඒක නිකන් විනාශකාරී පැත්තක්. එහෙම තියෙනවා. දැන් වර්තමානයේ තියෙන මේ පැත්ත. අර පරිසරය භාවිතය නොකිරීමේ අන්තයට කවුරුවක්වත් යන්නේ යන්නත් බෑ. නමුත් දැන් තියෙන්නේ මේ පිළිබඳ මැදමාවත නෙවෙයි. විනාශකාරී අන්තයට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ පරිසරයේ භාවිතා කිරීම පැත්තෙන් ගත්තා. ඉතින් අපි මේ කතා කරන්නේ නිවන් මාගේ සීල ශික්ෂාව. ඉතින් එතෙන්ට එනකොට මේ කොච්චර දුරට මේවයි දායකත්වයක් සපයනවද කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසායි අපිට මේ කාරණා වැදගත් වෙන්නේ. පරිසරය ගැනත් බුදුරජාණන් වහන්සේ ගොඩක් දේ කියලා තියෙනවා. ඒක භාවිතා කිරීමේදී අර ගුණාත්මක භාවයෙන් වැඩි වෙන විදියට ප්‍රමාණාත්මක භාවයෙන් අඩු වෙන විදියට තමයි ඒව භාවිතා කරන්න කියලා තියෙන්නේ. උදාහරණයක් ඇටියට ජලය භාවිතා කිරීම. ජලය භාවිතා කිරීමේදී ජලය පරිසර සාධකයක්නේ. පරිසරය විසින් අපිට ලබා දෙන වැස්සෙන් හෝ ගංගා ඇල දොළ වලින් හෝ මහ පොළොව කැණීමෙන් අපි සොයාගන්න අපිට මුණ ගැහෙන ජලය. ජලය භාවිතා කිරීමෙන් තොරව කටයුතු කරන්න බෑ කාටවත්. අත්‍යවශ්‍යයිනේ. එතකොට ජලය සපයා ගැනීමේදී නිතරම අර ස්වභාවික නියාමයන්ට හානි නොකර ජලය ලබා ගැනීම, සපයා ගැනීම දක්වලා තියෙනවා. මේක එක ආචාර ධර්මයක්. අபிසමාචාරයක්. සබාධමයට හානි කරන්නේ නැතුව ජලය ලබා ගැනීම. ඒක ඉතින් හොඳම ක්‍රමයේ වැස්සෙන් ලැබෙන, අහසින් ලැබෙන ජලය, ගංගා ඇල දොළවල ගලා බසින ජලය,
ආදී වශයෙන් ලබා ගැනීම. ඉතින් අපිට අර ඒවයි ජලය සමහරට පානීය පරිභෝජනයේ මට්ටමින් අපිට පිරිසිදු නැති නිසා අපි ලිං ජලය පාවිච්චි කරන්න පුරුදු වුණා. මහ පොළොව කැනලා ඒ මහ පොළොවේ ලිඳට එකතු වෙන ජලය පාවිච්චි කරනවා. ඒකත් නරක නෑ. මොකද අපි ඒ සඳහා කරන්නේ මතු පිට ස්තරයේ යම් ප්‍රමාණයක් පොළොවේ හාරනවා. හැරීමෙන් තමයි මේ පොළොවේ තියෙන ජලය එතෙන්ට එකතු වුණාම ඒක ස්වභාවිකවම පිරිසිදු ජලයක් හැටියට කිසිම කෘත්‍රිම පිරිසිදු කිරීමක් නොකර ඍජුවම ඒක භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. ආසෙන් වැටෙන ගංගා ඇලදොල වල ගලා බසින ජලය අපි වෙනත් දේවල් වලට භාවිතා කරනවා. කුෂි කර්මාන්තයට, ජල විදුලියට ආදී වශයෙන්. ඉතින් එතකොට ඒකේ තියෙන අර යම්කිසි ස්වභාවික දෙයට ගරු කිරීමක්, ස්වභාවික දේ පැවැත්මට දායක වීම එතන තියෙනවා. ඒකයි. ඉතින් ඒයි මැදමාවත එහෙමයි. අපි ගහක් කපන්න වුණොත්, කපා ගන්න වුණොත් අපේ අවශ්‍යතාවය සඳහා මොකද කරන්නේ? එහෙනම් අපි ඒ වෙනුවට ගස් දෙක තුනක්වත් හිටවන්න. එතකොට එතන අபிසමාචාරය කැඩෙන්නේ නැහැ. සමහරෝගේ අනිත් අන්තේ ඉන්නවා. කිසිම හේතුවක් නිසා ගහක් කොළක් කපන්නේ අයින් කරන්නේ නැහැ කියන අන්තෙට. එවැනි අන්තගාමී වැඩපිළිවෙලක් බුදුදහමේ නැහැ. අපේ අවශ්‍යතාවයට අනුව අපේ ගහකොළ තියෙන තැන් වලින් වෙනත් තැන් වලට අරන් යනවා. ගිහිල්ලා හිටවන, ගලවල හිටවන අවස්ථාවලුත් තියෙනවා. සමහරට එහෙම බැරි ඒවා අතු ආදී දේවල් කපන්න සිද්ධ වෙනවා. නැත්නම් විත ගහම කපලා දාන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒවා ඉතින් ප්‍රායෝගිකව ඒක බලලා අවංකව ඒක කරන්න පුළුවන්. ගහක්ම කපලා දාන්න අපිට සිද්ධ වුණොත් එහෙනම් අපි ඒ වෙනුවට ගස් ටිකක් හිටවන්න. එතකොට අර සෝබාදහම චක්‍රය බිඳෙන්නේ. බුදුදහම මේ සෝබාදහම පිළිබඳව ගොඩාක් කතා කරලා තියෙනවා. අන්තිමට ගැඹුරින් බලපුවාම බුදුදහම මේ විවරණය කරන්නේ සෝබාදහම. ධම්ම කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ කියලා බලපුවාම ගැඹුරින්ම බලපුවාම මේ ධම්ම වලට අයිති වෙන්නේ සෝබාදහම. ඒකයි. ඊට පස්සේ ඒවා විකෘති වෙච්ච තැන්, හානි වෙච්ච තැන් ඒවත් පෙන්වනවා. ඒව නැවත යථා තත්ත්වයටපත් කරගන්න පුළුවන් ආකාරය පෙන්වනවා. ඒකයි. ඉතින් ඒවා නාම රූප වශයෙන් පසුවට බෙදලා විස්තර කිරීමක් තියෙනවා. නමුත් පොදුවේ ගත්තම මේවා ඔක්කොම අයිති සෝබාදහමට. නාමත් අයිති සෝබාදහමට, රූපත් අයිති සෝබාදහමට. එහෙමනම් අපි ඔන්න ඔය විදිහට මේ නිවන් මාගේ අපි ඉස්සරහට සාකච්ඡා කරගෙන කතා කරගෙන යනකොට අපිට පේනවා මේ පරිසර අංශයත් අතිශයින් වැදගත් කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඊට අදාළ කරලා පුණ්‍ය කටයුතු කියලා තියෙනවා. ආරාම රූපා, වන රූපා කියලා. හුඟක් පරිසරයේ පැවැත්මට. ඊළඟට පරිසරයෙන් ගන්න දේවල් ඔය අපි ආහාර පාන, අපි සිව්පසේ ආහාර නිවාස ඇඳුම් බෙහෙත් ඒවයි බලපුවම බලන්න ඔක්කොම ගන්න පරිසරයෙන්. අපි ආහාර වශයෙන් ගන්න දේ කොහොම පරිසරයෙන් ගන්න. වැඩිපුර ප්‍රමාණයක් ශාක වලින්, ඉතිරි ටික සතුන්ගේ. ඒකට ශාක සහ සත්ව ප්‍රජාව පරිසරයේ ප්‍රධාන සාධකයක්. ඒකෙන් තොරව අපිට පවතින්න බෑ. එහෙනම් ශාක හා සත්ව පිළිබඳව අපේ නිර්දේශ බලන්න. සත්ව හිංසාවවත් නොකළ යුතුයිනේ. සත්ව ඝාතනයේ, සත්ව හිංසාව සම්පූර්ණ බුදුදහම බැහැර කරලා තියෙනවා. ඊළඟට ගහකොළ ගැන කතා කරුවොත් මේ පිළිබඳව ගොඩාක් දේ බුදුදහමේ කියලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ අபிසමාචාර අනුගමනය කරනකොට අර ප්‍රතිඵලය අපිට ditta ධම්මික වශයෙන් මේ ජීවිතේදීම අත්විඳින්න පුළුවන්. දැන් අපි මුලින් මේ සාකච්ඡාවේදී කිව්වනේ අපිට මේ ප්‍රතිඵල මේ ජීවිතේදීම අවශ්‍යයි කියලා. අධ්‍යාත්මික ගමන් මගේ අපි යනකොට ඊට අදාළව අපි කරන කියන දේවල් වල ප්‍රතිඵල අපිට මේ ජීවිතේම ලැබෙනවා. ඉතින් ඔය සීලවන්ත භාවය අපි වාර්ත ගන්න ඕන මේ ජීවිතේදීම ඊට අදාළ ප්‍රතිඵල ලැබෙනවා. හොඳයි, මම ඔය අදත් මේ අභිසමාචාරික ශික්ෂා පිළිබඳව තමයි අවධානය යොමු කළේ. මේ සීල සමාධි ප්‍රඥා වශයෙන් භාවනාවේ කොටස් තුන මේ අපි කතා කරගෙන යන්නේ. හුඟක් දේවල් අපි අභිසමාචාර ශික්ෂා පිළිබඳව කතා කරලා තියෙනවා. මේ සාකච්ඡා කරන්නේ ඇත්තටම මේකේ ප්‍රධාන ඉලක්කය
අපිවයි ඉලක්ක වෙන්නේ අපි මේ සාකච්ඡාවලදී. එතකොට අපි දැනට අභිසමාචාරික ශික්ෂාවල අපේ අඩුපාඩුවක් තියෙනවා නම් ඔය අපි කතා කරපු ආර්ථික, දේශපාලන, සමාජීය, පාරිසරික කියන අංශවලට අදාළව ගත්තම එහෙම අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඒක සකස් කරගන්න. මේ සීලය කඩවීමක් තියෙනවා නම් ඒක නැවත නිවැරදි කරගන්නවා, ආයති සංවරේ පිහිටනවා. ඊළඟට මේවා සමාජගත කරගන්නේ කොහොමද? ඒකත් අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ මේ සඳහා ගොඩාක් උත්සාහ කළා. පළවෙනි රහත් 69 ඇති වුණායින් පස්සේ මේ සමාජගත කිරීමේ මෙහෙයුම උන්වහන්සේ දියත් කෙරුවා. සමන් වහන්සේත් අවුරුදු 45ක් ඒ සඳහා ව්‍යාවෘත වුණා, යෙදුණා මේ ධර්මයේ විනය සමාජගත කරගන්න. එතකොට ඒක කවදත් කෙරෙන්න ඕන දෙයක්. අපි සීල දෙනාගේ මාතෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතින් ඒක කෙරෙන්න ඕන දෙයක්. එතකොට අපි මේ සීලය අපි තුලින් ගිහිල්ලා අපි සීලවන්ත වීම අත්‍යවශ්‍යයි. නමුත් ඒක විතරක් ප්‍රමාණවත් නෑ. අනිකත් සීලවන්ත කරගන්න ආභිසමාචාරික ශික්ෂාවලට යොමු කරගන්න අපි උත්සාහ කරනවා. ඉතින් ඒකෙදි අර බලපෑමට වඩා බල කිරීමට වඩා මේකේ තියෙන මේ අවශ්‍යතාවය පෙන්වා දීම, ඒකෙන් පුද්ගලයාට සමාජයට වෙන යහපත අන්නේ පැත්තට අපිට පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා නම් හිතන්නේ වඩා සාර්ථක වෙනවා කියලා. මේ පැත්ත. ඉතින් ඔන්න ඔය විදිහයි මේ නිවන් මාගේ ආභිසමාචාරික ශික්ෂා. ඔය එකින් එක අරන් කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම ගත්තොත් 10 ගණනක් ගැන කතා කරන්න පුළුවන් වෙයි. මව්පිය දූ දරු සම්බන්ධතාවයට අදාළ අභිසමාචාර කතා කරොත් කොච්චර කතා කරන්න තියෙනවද බලන්න. ස්වාමි පුරුෂ භාර්යා සම්බන්ධතාවයට අදාළ අභිසමාචාර කතා කරොත් ගොඩාක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ටික ටික නිදර්ශන වශයෙන් කියලා තියෙනවා. එකකට 5 බැගින් වගේ නිදර්ශන කියලා දෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ අභිසමාචාර ඒ ශේත්‍රයේ තියෙන 5යි කියලා. 5 දෙපැත්තට 10ක්. එහෙම නැහැ. නිදර්ශන වශයෙන් තමයි මේ 5 දක්වලා තියෙන්නේ. සාම්පුරුෂයට අදාළව උදාහරණ 5ක් කියනවා. භාර්යාවට අදාළව උදාහරණ 5ක් කියනවා. හැබැයි මේ 5ට සීමා වෙන්නේ මේ දේවල්. තව ගොඩාක් පුද්ගල සම්බන්ධතා පැවැත්වීමේදී සාම්පුරුෂ භාර්යා වන් අතර අභිසමාචාර ගොඩක් තියෙනවා. ඒවා කලින් කලක වෙනස් වෙන්නත් පුළුවන්. මේ අභිසමාචාරික ශික්ෂා නිත්‍ය නැහැ. අභිසමාචාරික විතරක් නෙවෙයි කොයි දෙයක් නිත්‍ය නැහැනේ. හැමදේම අනිත්‍යයිනේ. ඒවා කලින් කලට යනවා වෙනස් වෙන්නත් පුළුවන්. තියෙන අභිසමාචාර අයින් කර ගන්නවා, අලුතෙන් අභිසමාචාර පනව ගන්නවා. එහෙමනේ. ඉතින් ඔය වගේ ඔය ක්ෂේත්‍ර වලට අදාළව අපිට නිදර්ශන ගොඩාක් කතා කර හැකි. එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ කාරණේ අභිසමාචාරික ශික්ෂා පිළිබඳව අපි කතා කරගෙන ආවිල්ලා තියෙන නිසා දිගටම මේ කල්යාණ මිත්‍රයන්ට ඒක වැටහෙනවා, තේරෙනවා. හොඳයි, ඔය සාකච්ඡාව අපි ඔතකින් නිමා කරනවා. ඊළඟ අවස්ථාවේ ඉඳලා අපි බලාපොරොත්තු වෙන්නේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කතා කරන්න. ඒක අර මේ ආදි මජ්ජ පරිවසාන වශයෙන් ටිකක් ඒව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා ගැන දැනටමත් අපේ කල්යාණ මිත්‍රයන්ට සැලකිය යුතු අවබෝධයක් තියෙනවා. නමුත් මම අර කිව්වේ මේ අපේ කල්යාණ මිත්‍රයෙක් මගෙන් ඉල්ලීමක් කරා. දැන් අපි කමඨහන් සාකච්ඡාව සීල සමාධි ප්‍රඥා පිළිවෙලට කරගෙන ගියොත් නරකද කියලා. ඒ අදහසින් තමයි මමත් ඔය විදිහට ඔය මාතෘකාව ඔහොම දැන් කරගෙන යන්නේ. හොඳයි. මෙතෙන් සිට අපේ සාකච්ඡා වාරයට අපි එළඹෙනවා. සාමාන්‍යයෙන් අපි ඒ සඳහා කාලයක් වෙන් කර ගන්නවා මේ කමඨහන් සාකච්ඡාවේදී, සූත්‍ර ධර්ම සාකච්ඡාවේදී. ඒ අනුව අපි මේ ඉතිරි කාලේ සඳහා ගනිමු. ඔබට මේ භාවනාව සම්බන්ධයෙන් තියෙන ගැටලු මොන හරි තියෙනවා නම් ඒවා වඩාත්ම ඉදිරිපත් කරන්න. ඊට අමතරව ඉතින් ලෞකික අංශයට අදාළ මොන හරි අපිට ගැටලු තියෙනවා නම් ඒවත් සාකච්ඡා කරන්න පුළුවන්. අපි ලෞකික අංශයේ ගැටලු සාකච්ඡා කරන්නේ මේ ඒකට දහමෙන් උත්තරේ හොයාගන්න. ඕනම ප්‍රශ්නයකට ගැටලුවකට පිළිතුර තියෙන්නේ දහමෙන්. හරි පිළිතුර. తాවකාලික පිළිතුරු වෙන වෙනත් විදිහට සපයලා තියෙන්න පුළුවන්. නමුත් කවර ප්‍රශ්නයකට ගැටලුවකට උනත් ස්ථිරසාර උත්තරයක් හම්බ වෙන්නේ, විසඳුමක් හම්බ වෙන්නේ මේ තථාගත ධර්මයෙන්.
ඒකයි අපි ධර්ම සාකච්ඡා කරන්නේ. ධම්ම ගැටළු ඉදිරිපත් කරන්නේ ඒක. අපි ආරාධනා කරනවා මෙතන සිට අපේ කල්යාණ මිත්‍රයන්ට පුළුවන් මේ පිළිබඳව සාකච්ඡාවට යොමු වෙන්න. සම්බුදුනේ සමතය සහ සමාධිය අතර ඒ වචන දෙකේ තේරුම් දෙක පැහැදිලි කරලා යන්න. ඔව්. සමතය සහ සමාධිය කියන දෙකේ වෙනස අහන්නේ මම හිතන්නේ අනිත් පැත්තටත් ඇහුණා කියලා. එතකොට මේ සමාධිය තුලමයි සමතයත් ඇතුළත් වෙන්නේ. දැන් ප්‍රධාන දේ සමාධිය. සමාධි කිව්ව මේකෙන් අදහස් කරන්නේ මේ චිත්තාවේගීය අංශයේ සිතුම් පැතුම් අංශයේ අපි ඇති කරගන්න ගුණාත්මක වෙනස. සමාධි කියන්නේ ඒක මට්ටම් දෙකකින් අපිට හඳුනා ගන්න පුළුවන්. සමාධිය සමත සමාධි සහ විපස්සනා සමාධි කියලා. ඒ වචන භාවිතා වෙලා තියෙන්නේ සමාධිය ගොඩනගෙන ආකාරය අනුව. සමතයෙන් ගොඩනගෙන සමාධිය සමත සමාධිය හැටියටත් විපස්සනාවෙන් ඇති වෙන සමාධිය විපස්සනා සමාධිය හැටියටත් දක්වනවා. ඒකට සමාධිය කියන්නේ චිත්තාවේග එක පැත්තකින් මෙල්ල කර ගැනීම, පාලනය කර ගැනීම හරහා ඇති වෙන తాවකාලික සංහිඳියාව. ඒකට අපි සමත සමාධි කියලා කියනවා. ඊළඟට විදර්ශනා වඩලා මේ හැම දෙයකම යථා ස්වභාවය ගැඹුරින් අවබෝධ කරගත්තම ඒ අවබෝධයත් එක්ක ඇති වෙන මානසික සංසුන් බව, මනසේ පිරිසිදු බව අපි විපස්සනා සමාධි කියලා කියනවා. එතකොට ওই විදිහට සමාධිය කොටස් දෙකකට වැටෙනවා. සමත සමාධි විපස්සනා සමාධි කියලා. දැන් ඔන්න සමාධිය කියන එක පැහැදිලි. ඊළඟට සමත කියන්නේ අර తాවකාලිකව කරන මෙල්ල කිරීම. නැත්නම් తాවකාලිකව කරන යටපත් කිරීම. කයින් සහ වචනයෙන් යම්කිසි සිතවිල්ලක් ක්‍රියාත්මක වෙන්න තියෙන ඉඩකඩ අහුරලා තියලා ඒ සිතවිල්ල මෙල්ල කරගෙන ඉන්න. නැත්නම් ඒකට යම්කිසි බලපෑමක් කරගෙන ඒක යටපත් කරගෙන ඉන්නවා. ඒ අදහස, ඒ හැඟීම. ඒක තමයි සමතෝ කියලා කියන්නේ. හැබැයි ඒක මේ අව탁සේරු වෙන්නේ නැහැ. සමතය කොයි වෙලාවකවත් සමතයත් අවශ්‍ය දෙයක්. මොකද අපි දන්නවා සමතකරණය නොවුනොත් අපේ චිත්තාවේග සමතකරණය කරගන්න බැරි වුණොත් වෙන්නේ ඒ චිත්තාවේග ක්‍රියාත්මක වීම. වචනයෙන් හෝ ක්‍රියාවෙන්. ඒතකොට වචනයෙන් හෝ ක්‍රියාවෙන් ක්‍රියාත්මක වුණොත් අකුසල චිත්තාවේගය. අපි දන්නවා එතන අයහපත සිද්ධ වෙනවා කියලා. එතකොට අයහපත වැළකීමේ අර්ථයෙන් අකුසල කාය කර්ම අකුසල වචී කර්ම වැළැක්වීමේ අර්ථයෙන් ගත්තම සමතය බොහොම ශ්‍රේෂ්ඨයි. බොහොම උතුම් දෙයක්. දැන් මේක මේ අදහස හිතේ තිබුණට ක්‍රියාත්මක කරන්නේ මේ අකුසල චේතනාව, කාම විතර්කය, අකුසල විතර්කය, කාම චේතනාව, අකුසල චේතනාව අපි හිතමු හිතේ තියෙනවා කියලා උදාහරණයක් ඇටියෙ. නමුත් ඒක සමත කරගෙන ඉන්නේ. සමතකරණය කරගෙන ඉන්නවා කියන්නේ ඇත්තටම කයින් වචනයෙන් අකුසලයේ ක්‍රියාත්මක වීම වළක්වාගෙන සිටීම. ඒක හොඳ දෙයක් බව කාටත් තේරෙනවනේ. ඒකයි. නමුත් සමතය අපේ දහමට අනුව ප්‍රමාණවත් නැහැ. කියන්නේ මදි ඒක තවත් පොඩ්ඩක් එකකින් ඉස්සරහට යන්න ඕන. මොකද සමතේදී අපි කරගෙන තියෙන්නේ අර අකුසල සහගත හෝ කිසියම් පුණ්‍ය චේතනාවක් හෝ අකුසල චේතනාවක් හෝ පාප චේතනාවක් අපි මැඩපවත්වගෙන ඉන්නේ. යටපත් කරගෙන ඉන්නේ. ඒක මදි. මොකද ඒ සඳහා අපිට නිතර වීර්ය කරන්නත් වෙනවා. අනිකේ අපේ වීර්ය අඩු වුණොත් යම් වෙලාවක අර මැඩගෙන තියෙන යට කරගෙන තද කරගෙන තියෙන අර අකුසල කාම සිතවිල්ල හැඟීම ඒක ආපහු ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. වෙන්න පුළුවන්. මොකද ඒක යටපත් කරගෙනයි අපි සමත කරගෙන ඉන්නේ. ඒක නිසායි බුදුදහම විපස්සනාවක් උගන්වලා විදර්ශනාවට ගිහිල්ලා අර අකුසල කාම සිතවිල්ල සම්පූර්ණයෙන්ම බැහැර කිරීමක් ගැන අපිට උගන්වලා තියෙනවා. ඒක දැන් අපිට පැහැදිලි මේ සමත විපස්සනා ක්‍රම මගින් හිතේ ඇති කරගන්නා වූ සංසුන් බවයි පිරිසිදු බවයි තමයි සමාධි කියන්නේ. සමාධිය ගොඩනැගීම සඳහා අපි නොගමනය කරන ක්‍රමවලින් එකක් තමයි සමත කියන්නේ. ඒකයි ඔය දෙකේ
වෙනස මම හිතනවා පැහැදිලි ඇති කියලා කාරණේ. එහෙනම් අපේ හඳුරන්නේ සාමාන්‍යයෙන් පැහැදිලි තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. මගේ කතාවේ ඉච්චරම පැහැදිලි නැතිව ටිකක් අස්තනීප තත්ත්වයකින් මම කතා කරන්නේ. මට අද සාකච්ඡාවට යහන් දෙනකොට මතක් වෙච්ච දෙයක් තමයි අපිට මේ පුද්ගලයන් ආශ්‍රය කිරීමේදී ඒ කියන්නේ එක මට්ටමේ පුද්ගලයන් නැත් ආශ්‍රය කරන අපේ ජීවිතය රාස්තාගෙන යන්න කොච්චර උදව් වෙනවද කියන එක. ඔව්. ඒකෙන් හේතුව මේ අදිනවල අපි දෙන්නම අවුරුදු ගානක් බේරිලා ඉඳලා කොවිඩ් රෝගෙට අස්තමේ පෙරා දැන් තවත් කීපයක් ඉතින් කණියම ගෙදර ඉන්න අපි දෙන්නම ඉතින් ඒ කාලය තුල අපිට ගොඩාක් දෙනෙක් ලාංකික යහළුවෝ ගොඩක් කැම බීම ආරෝණය වෙනත් දීලා උදව් කර අවශ්‍ය බෙහෙත් වෙනත් දෙනවා ව්‍යාධියට ඉතින් මේ හැම කෙනෙක්ම සර්ව මාර්ගයටම ගියත් නොවේ සමහර ඒ මාර්ගයට ගිහින් යහපත් ජීවිත ගත කරන අය නමුත් හැම මට්ටමකම වගේ අපිට උදව් කරයි අවස්ථාවේදී ඉතින් ඒකට පස්සේ හේතුවක් වෙන්න පුළුවන් අපිට ඒගොල්ලන්ගේ අවස්ථාවකට ඒ වෙලාවට උදව් කරලා තිබුණා අතීතයේදී ඒක වෙන්නත් පුළුවන්. නම් කොහොමද අපිට මේ අසනීප තත්වයෙන් තරමක් දුරට හරි ඒක විඳදරාගෙන ඉන්න මේ ධර්මයේ ගැන ඔබ වහන්සේගේ දේශනාවලින් දැනගත් දේවල් ඒ කරුණු ගොඩක් දුරට උපකාර වුණා. ඒකම ඉතින් හොඳටම තේරුම් ඉගෙන ගත්ත ධර්මයේ විශේෂයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොකක්ද කියන එක මම හිතන්නේ ගොඩක් දුරට ප්‍රායෝගිකව අපිට අත්දකින්න පුළුවන්කමක් තිබුණා. ඉතින් මම ඒකත් මේ ගැන මම හිතන්නේ මේ අස්තනීප ගැන ගොඩක් අය කලින් සාකච්ඡාවලදී සඳහන් කරලා තියෙන ඒකට බාධා වෙච්ච අය ඉතින් මම හිතමන් ඒකට සඳහන් කරන්න කියලා මේ අවස්ථාවේ. ඔව් ඇත්තටම අපිට ජීවිතයේ අර විවිධාකාරයේ පුද්ගලයෝ ආශ්‍රය කරන්න වෙනවානේ. ඒ කියන්නේ ඒගොල්ලෝ සමහර වෙලාවට අපි මේ වගේ තත්ත්වයකටපත් වුණාම ඒගොල්ලෝ ඇවිල්ලා අපිට සහාය වෙනවා, උදව් වෙනවා, උපකාරී වෙනවා, අපි ගැන බලන්න හොයන්න යොමු වෙනවා. එතකොට අපිට ඊ අය කල්යාණ මිත්‍රයෝම නොවෙන්න පුළුවන්. ඒගොල්ලෝ මොන හරි හේතුවකින් අපිට සම්බන්ධ වුණාම අපිට ඒකට මේ එපා කියන්නත් බැහැනේ. මේ වගේ වටපිටාවක් තුළ. එතකොට ඉතින් අපිට ඒ අනුව බලපුවාම විවිධ පුද්ගලයන් එක්ක සම්බන්ධතා පවත්වන්න මේ සිදු වෙනවා. ඒක ඇත්ත. ඉතින් අපි නිතරම මැදමාවතේදී අපි ප්‍රමාණයෙන් අඩු කරගෙන ගුණාත්මක භාවයෙන් වැඩි කරගෙන පුද්ගලයන් ආශ්‍රය කරන්න තමයි අපේ ප්‍රතිපත්තිය. නමුත් ඒ ප්‍රතිපත්තිය 100% ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. සමාජයේ තියෙන විෂමතා, සමාජයේ තියෙන විවිධ පුද්ගලයන්, අපේ පුද්ගලික අවශ්‍යතා, අනිත් අයගේ අවශ්‍යතා ආදී දේවල් බලපුවම හරි සංකීර්ණයි. එතෙන්දී ඉතින් විවිධ මට්ටම් වල පුද්ගලයෝ ආශ්‍රය කරන්න වෙනවා. නමුත් ඊට අදාළ අභිසමාචාර ටික අපි මේ සකස් කරගෙන තියෙනවා නම් ඒකෙදි මම හිතන්නේ අපේ පැත්තෙන් ලොකු ගැටලුවක් පැන නගින්නේ නැහැ කියලා. අපි මේ පුද්ගල සම්බන්ධතාවලට අදාළ අභිසමාචාර ටික අපි අනුගමනය කරනවා නේද? ඒ අවබෝධය තමයි වැදගත් වෙන්නේ. අපි කොයි විදිහට අපේ පැත්තෙන් අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක. මම හිතන්නේ ඒ ගැන සෑහෙන ඉතින් විශේෂයෙන් ඔබ වහන්සේගේ දේශනා තුළින් සෑහෙන අවබෝධයක් ඉතින් අපේ අත්දැකීම් ගොඩක් වෙලාවට ඒකට උපකාරී වෙන. විශේෂයෙන් අපි තරුණ කාලේ කොයි වගේද ඒ වගේ අවස්ථාවලට අපි ක්‍රියා කරන්නේ දැන් ක්‍රියා කරන විදිය සම්පූර්ණයෙන් වෙනස් වීමක් පැහැදිලිවම දකින්නවා. ඉතින් මම හිතන්නේ ඒක හොඳ දෙයක් කියලා හිතනවා. ඔව්. ඔව් ඒක හරි. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි අපි වෙනත් කතා බහ කළ යුතු දේ නැමැතිනම් අපි අදට කමටහන් සාකච්ඡාව අවසන් කරමු. එතකොට දැන් අපි මේ ධර්ම මාර්ගයට ප්‍රවේශ වෙලා ඉන්නේ. අපි සෝතාපන්න පිරිසක්, සුපටිපන්න පිරිසක්, ඒ වගේම
අරිය ශාවක බුද්ධ ශාවක බවට පත් වෙලා ඒ බුදු මගේ ආර්ය මාර්ගයේ ඒ සෝතයේ දිගේ ඉදිරියට යන අය, ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා ගුණ පුරණ අය, ඊට අදාළ ක්‍රියාකාරකම්, ඊට අදාළ ප්‍රතිපත්ති ප්‍රතිපදා තමයි අපි මේ ගොඩක් මේවායිදී සාකච්ඡා කරන්නේ. ඒකයි අපි මේවට කමඨහන් සාකච්ඡා කියලා කියන්නේ. ඉතින් ඒවා අපි දැන අවබෝධ කරගෙන ඉන්නකොට අපිට ඒවා ඒ තැනදී අනුගමනය කරන්න පුළුවන්. විශේෂයෙන් අපි මේ සාකච්ඡා තුනේදීම ඉදිරියට ගත්තේ මේ සීල ශික්ෂාවේ එක කොටසක්. අභිසමාචාරිකා ශික්ෂා කියලා පාලියෙන් සඳහන් වෙන මිනිස්යෝ මේ ලෝකේ ජීවත් වෙන කාලය තුල ඒ ලෞකික ජීවිතය යහපත්ව දුක්ඛ දෝමනස්ස ප්‍රශ්න ගැටලු කරදර බාධා අඩු කරගෙන අවම කරගෙන පවත්වාගෙන යාම සඳහා මිනිස්යන් විසින්ම ඇති කරගෙන තියෙන යම් යම් සිරිත් විරිත් සම්ප්‍රදායන් නීති රීති සම්මුති ව්‍යවස්ථාන පනක් තියෙනවා. ඉතින් එවැනි දේවල් වලට තමයි අභිසමාචාර කියන්නේ. හැබැයි යහපත් ඒවා, ඒකෙන් අදහස් කරන්නේ අයහපත් ඒවා නෙමෙයි. ඒ යහපත් සිරිත් විරිත් සම්ප්‍රදායන් නීති රීති සම්මුති අනපනත් ව්‍යවස්ථා ඒවා අපි අනුගමනය කරනවා. ඉතින් ඒවයිදිත් අර බුදුදහමේ මඟ පෙන්වීම හරි වැදගත්. අන්තවලට යන්නේ නැතුව නිතරම ඒවයි ප්‍රමාණාත්මකව අඩුවෙන් ගුණාත්මකව වැඩියෙන් තමයි ඒවා නිතරම අනුගමනය කරන්නේ. අද අපි විශේෂයෙන් කතා කරේ පුද්ගල සම්බන්ධතා අංශය සහ පරිසර අංශය. ඉතින් පරිසර අංශයට ගියත් ඒවා භාවිතා කිරීමේදී ගුණාත්මක භාවයෙන් ඉහළ විදිහට ඒවා භාවිතා කරන්නේ අපි. බුදුහාමුදුරන්ගේ දේශනාවල ඒවා පුදුම තරම් පැහැදිලි කරලා දීලා තියෙනවා. ওই විනය පිටකයට ගියාම වත්තක් කන්දක, සේනාසනක් කන්දක, චීවර කන්දක, බේසජ්ජක් කන්දක ඔය වගේ ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වයිදී අපිට පේනවා අපි භාවිත කරන දේවල්, පරිහරණය කරන දේවල් ප්‍රමාණාත්මකව අඩු කිරීමත් ගුණාත්මකව වැඩි කිරීමත් පෙන්වලා තියෙනවා. පුද්ගල සම්බන්ධතාවලට ගිහිල්ලා බැලුවත් එතනත් සත්පුරුෂ සංසේව, කල්යාණ මිත්‍රතා ආදී වශයෙන් පෙන්වලා තියෙන්නේ. පණ්ඩිතානංච සේවන ආදී වශයෙන් පෙන්වලා තියෙන්නේ අර ගුණාත්මක භාවයෙන් වැඩි, ඊළඟට ප්‍රමාණාත්මකව අඩු ආදී වශයෙන්. ඉතින් ඒ ප්‍රතිපදාව තුල අපි ඉඳලා අපි කටයුතු කළොත් මේ අභිසමාචාර ශික්ෂාව අපේ නිවන් මාර්ගට සෑහෙන දායකත්වයක් ලබා දෙනවා. අනිත් එක පෞද්ගලික සාකච්ඡාවේදීත් අපි අවධාරණය කළ දෙයක් තමයි සමහර වෙලාවට අපි අභිසමාචාර ශික්ෂා සුළු කොට තැකුවොත්, සුළු කොට සලකලා නොසලකා හැරියොත් අභිසමාචාර ශික්ෂාවක් කඩවීම නිසා ආදි බ්‍රහ්මචර්ය ශික්ෂාවක් කැඩෙන තැනටම ඒක මග හැදෙන අවස්ථා තියෙනවා. ඒක නිසා බුදුදහමේ අභිසමාචාරික ශික්ෂා සුළු කොට සකන්නේ නැහැ. ඒවා කුද්දානුකුද්දක කියන වචනේ පාවිච්චි කරුවට, අනුමත්ත වජ්ජ කියලා පාවිච්චි කරුවට, ඔය විනේ දුෂ්කටාපත්ති ආදී නම් පාවිච්චි කරලා තියෙනවා ඒවට. හැබැයි එහෙම කිව්වට ඒකෙන් අදහස් කරන්නේ ඒවයි වටිනාකම අව탁සේරු කිරීම. ඒවයි විශාල වටිනාකමක් තියෙනවා. ඒක නිසා අපි ඒව පිළිබඳ අවබෝධය ඇති කරගමු. ඇති කරගෙන අපිත් පුළුවන් උපරිමේ අභිසමාචාර ශික්ෂා තුළ කටයුතු කරමු. සමාජයක් හැටියට ගත්තම මේ අභිසමාචාරික ශික්ෂාවලට සමාජයේ යොමු කර ගැනීමේ අවශ්‍යතාවය නම් පැහැදිලිවම තියෙනවා. ඒකටත් අපි උත්සාහයක් දරමු. අවංකව උත්සාහයක් දරමු. ඒ සඳහා යම් ආකාරයකට අපිට දායක වෙන්න පුළුවන් මට්ටම් තියෙනවනේ. කාටත් අඩුම ගානේ මේ ගෘහස්ත මට්ටමින් එතනින් එහාට ගිහිල්ලා අපි යම්කිසි වෘත්තීය ආයතනයක වෘත්තීය ක්ෂේත්‍රයක ඉඳලා තියෙනවා. ඒ මට්ටමින් තවත් පුළුල්ව ගිහිල්ලා අපි සමාජ ක්‍රියාකාරීකයෝ නම් ඒ වගේ පුළුල් ක්ෂේත්‍ර වලට ගියපු ඇත්තොත් ඉන්නවනේ. එතකොට සමාජ ක්‍රියාකාරී මට්ටමින් එහෙම අපිට පුළුවන් අපේ ක්ෂේත්‍රයේ ඇතුලේ යම් ප්‍රමාණයකට මේ ආභිසමාචාරික ශික්ෂා සමාජගත කරගන්න, ගොඩනගා ගන්න යම් දායකත්වයක් සපයන්න. ඒකත් අපි කරමු. ඒක සාසනික මෙහෙවර හැටියට හිතලා. ඉතින් ඔන්න ඔය කාරණා දෙක ඔස්සේ අපි
ආභිසමාචාරික ශික්ෂා ගැන ගොඩක් කතා කළා. මම හිතනවා මේක ප්‍රමාණවත් කියලා. අපි ගැටලුත් කතා කරා හුඟක් ඒවා. ඒක නිසා මේ සාකච්ඡාව ප්‍රමාණවත් වෙනවා. ඉතින් නිවන් මාගේ ආර්ය සීලයේ කුසල සීලයේ එක කොටසක් අපිව කතා කරා. හොඳයි අපි ওই සාකච්ඡාව අදට ඔපමණකින් නිමා කරනවා. ඉතින් අපි පුණ්‍යානුමෝදනාවට යොමු වෙනවා වෙනදා වගේම මේ සත්කාර්ය යහපත් කාර්ය සංවිධානය කිරීමෙන් සහභාගී වීමෙන් ඒ වගේම මේ සාකච්ඡාව පෝෂණය කරගන්න අවශ්‍ය කරුණු ඉස්මතු කිරීමෙන් අදහස් ඉදිරිපත් කිරීමෙන් දායක වුණු හැම දෙනාටම පසුවට හෝ මේ සාකච්ඡාවට අහුම්කම් දෙන යම් කෙනෙක් වේද ඒ සියලු දෙනාටම තථාගත ධර්ම මාර්ගය නිවන් මඟ හොඳින් අවබෝධ වේවා. අවබෝධ වෙලා ඒ නිවන් මඟට ධර්ම මාර්ගයට ඇවිදින් අපි මේ කතා කරන මූලික භාවනා අංශ 3 සීල භාවනා, සමාධි භාවනා, ප්‍රඥා භාවනා, සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා හොඳින් වැඩි දියුණු කරගෙන මේ අපි ගත කරන මේ වර්තමාන ජීවිත තුලදීම, ditta ධම්මික ජීවිතයේ තුලදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට සියලුම දෙනාට ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියන ඒ උතුම් සිතවිල්ලෙන් අපි මේ සාකච්ඡාව නිමා කරනවා. ගාථා සජ්ජායනෙන් අනුමෝදනා සහ ආශිර්වාද වලට අපි යොමු වෙනවා. ඉතින් අපි මේ වඩා වර්ධනය කරගන්න, ඇති කරගන්න, දියුණු කරගන්න මේ යහපත් දේ පින් කුසල්. මේ පින් කුසල් අපිව හැදුව මව්පියෝ, ශිල්ප ශාස්ත්‍ර ගන්නපු ගුරුතුමා, මේ දහම් මඟ එලිපෙහෙලි කරලා දෙන ශාසනීය කල්යාණ මිත්‍රයන්, නොඑක් දුෂ්කර අමාරුකම් මැද්දේ අපි පවත්වාගෙන යන මේ ජීවිතේ පවත්වාගෙන යන්නට මේ කරුණාසිතින් උදව් උපකාර කරන ඥාති හිත මිත්‍රාදී දායක කාරක ආදී ඇත්තෝ සියලු දෙනාමත් ඒ වගේම අපි සමග ජීවත් වෙලා අදාපාතර නැති අපවත් තුණු මේ ගිය ගුරු දෙමව්පිය ආදී අපේ ජේෂ්ඨ ඥාතිවරු ලෝකයේ කුතනත් සියලු යහපත වෙනුවෙන් පෙනී නොපෙනී උදව් උපකාර කරන්නා වූ ආකාසට්ට බුම්මට්ට සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුනුත් ඇතුළු අනුමෝදන් විය හැකි තාක් සියලු සත්වයෝ අප මේ කරන්නා වූ පින් කුසල් සතුටින් අනුමෝදන් වේවා. හැම දිනාගේම ජීවිත අපේ ජීවිතසේම දහම් මඟට නිවන් මඟට යොමු වේවා. හැම දිනාටම නිවනින් නිවීම සැනසීම අත්පත් වේවා, උදා වේවා කියන මෙත් සිතින් අපි ගාථා සජ්ජායනය කරලා අනුමෝදනා කරමු. ittavataච amhehi සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරනවා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද පින්වත් ඔබ හැම දිනාටම සිතක් වේවා, ශාන්තියක් වේවා, යහපතක්ම වේවා, කායික සුවය, මානසික සුවය සැලසේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ කරන කියන සියලු යහපත් කටයුතු කරදර බාධා වලින් තොරව කරගෙන ඒ වගේම මේ ලබාගෙන තියෙන උතුම් මනුෂ්‍ය ජීවිතයේ එහි පරමාර්ථය, පරම නිෂ්ඨාවන, පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්ය, වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව.
අභිවාදන සීලිස්ස නිච්ඡං වුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි සෝපත් වේවා. තෙරුවන් සරණයි සත්‍ය වහන්සේ. තෙරුවන් සරණයි නාථ හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවබෝධ කරගන්න. භාවයෙන් ලැබේ මුචිත ජීවන සේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සෝපත් වේවා. තෙරුවන් සරණයි.